ආයුබෝවන් දරුවනේ අද අපි මගෙත් එක 10 වසරේදී 10 පන්තියේදී හිටපු දරුවෝ මෙතන මම හිතනවා ගොඩාක් ඇති කියලා. අලුතෙන් මම 10 පන්තියක් ඔන්ලයින් කරා අවුරුද්දේ මැද හරියේදී. ඒකනම් 10 පන්ති සම්පූර්ණ කරගන්න බැරි වුණා පාඩම් ටික. නමුත් ඔයාලා බය වෙන්න එපා. 11 වසරේ ගොඩක් පාඩම් 10 වසරේ පාඩමත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ඒ නිසා ටිකක් කතා කරලා පළවෙනි 10 පාඩම කතා කරලා තමයි 11 පාඩමට යන්න තියෙන්නේ හැම පාඩමකම වගේ. භාවනා පාඩමේදී උනත් සාහිත්‍ය පරිමේදී උනත් සංගායනා හැම දෙයකම එහෙමයි. පළවෙනි පාඩමත් එහෙමයි. ඒ නිසා මම හිතනවා අපි දැන් පළවෙනි පාඩම 10 පන්තියේදී ඉගෙන ගත්තා. මගෙත් එක ගොඩක් මෙතන හිටපු දරුවෝ ඒ පාඩම දෙපාරක් තුන් පාරක් අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා අපි එතනදී කතා කරේ දරුවනේ අභියෝග ජයගත් සිදුහත් බෝසතාණන්. ඔයාලා 10 දී කතා කරේ. තාමත් ඔයාලා 10 මතක තියාගන්න ඕන සාමාන්‍ය පෙළ විභාගෙට විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ විෂයේදී 10 11 පන්ති දෙකෙන් තමයි පේපර් එක හදන්නේ. ඒ වගේම ඔයාලට දැන් වාර විභාගෙට මාර්තු වල මූණ දෙන්න තියෙනවා මාර්තු වග. එතකොටත් 10 පන්ති වුමනා වෙනවා. ඒ නිසා අපි 10 11 සම්බන්ධ වෙලා මම දැන් 11 පටන් ගත්තේ ඔයාලට පාඩම් ඉවර වෙලා 10 11 සියලුම පාඩම් මතක් කරලා දීලා පේපර් සාකච්ඡා කරන්න තියෙන හින්දා අපි ජනවාරි මාසේ ඉඳලා පටන් ගන්නවා කිව්වා 11 වසරේ බුද්ධ ධර්මයේ පාඩම් ටික කරන්න. නමුත් මම බලාපොරොත්තු වෙනවා මාර්තු සති දෙකක් විතර අරගෙන 10 වසරේ සියලුම පාඩම් මතක් කරලා දෙන්න සෙමිනාර් එකකින් වගේ. එතකොට ඔයාලට වාර විභාගෙදී ලියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි පාඩමට ගිහින් බලමුකෝ. පාඩමේ තිබ්බේ මතකද ඔයාලට අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ අපි 10 දී ඉගෙන ගත්තා. ඒ කියන්නේ සිදුහත් බෝසතාණෝ කියද්දි දරුවනේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පෙර පැමිණි අභියෝග සහ ඒවා ජයගත්ත විදිහ තමයි අපි 10 පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්තේ. දැන් 11 දී කතා කරන්නේ අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ බවට පත් වුණාට පස්සේ පැමිණි අභියෝග සහ ඒවා ජයගත්ත විදිහ. ඉතින් අපි බලමු මේකෙදි විශේෂයෙන්ම දරුවනේ කෙටි ප්‍රශ්නේ සාමාන්‍ය පෙළ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ හදන්නේ මේ 10 11 මේ මුල් පාඩමෙන් තමයි. උඩ වෙලාවට දැනට හදලා තියෙන හැම පේපර් එකකම එහෙමයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් බුද්ධ චරිතය ගැන ටිකක් ඉගෙනගෙන ඉන්න ඕනේ. මේක ගැන අපි කතා කරද්දී අපි බලමු ඊට පස්සේ මේ අභියෝග කියන්නේ මොනවද? ඒවා ජයගත්තේ කොහොමද කියලා. අපි හැමෝම දන්නවා අපේ බෝසතාණන් වහන්සේ අපි තුන්වෙනි පාඩමේදී ඉගෙන ගන්න පාරමිතා ගැන. පාරමිතා පුරන්න ඕන බුදු කෙනෙක් වෙන්න. ඒ විදිහට පාරමිතා පුරලා අවසානෙට තව්තිසා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවා. එතනදී දෙවිවරු ආරාධනා කරා දැන් මනුලොව උපදින්න කාලය කියලා. දේව ආරාධනා විතරක් නෙමෙයි ඊට පස්සේ පස් මහ බැලුම් බලලා යසෝදරා දේවිය සහ මහා මායා දේවිය සහ සුද්ධෝදන රජතුමා දෙමව්පියෝ වුණා. අපි ඒ ටික ඉගෙන ගත්තා. මුලදී ඔයාලාට මතක ඇති විශේෂයෙන් මේ මෞඛස පිළිසිඳ ගත්තේ ඇසල පොහෝ දිනක ඒ වගේ දේවල් මතක තියාගන්න ඕනේ. ඒවා ඉදි ගන්න ප්‍රශ්න වලට එනවා. ඒ වගේම දෙව්දහ නුවරත් කිඹුල්වත් නුවර අතර මැද තියෙන ලුම්බිනි සල්ුයනේ තමයි උත්පත්තිය ලැබුවේ. ඒ වගේ දේවල් මතක තියාගන්න දරුවනේ. ඊට පස්සේ නම් තැබීමේ උත්සවය තිබ්බා. නම් තැබීමේ උත්සවයට පැමිණියා කවුද? අසිත තවුසා. විශේෂයෙන් මුලින්ම අසිත තවුසා ගැන කතා කරනවා. අසිත තවුසා කියන්නේ සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා. අසිත තවුසා පැමිණියා. ඒ වගේම නම් තැබීමේ උත්සවයේ තිබ්බේ කුමාරයා ඉපදිලා 5 වෙනි දිනේ. මෙතනදී විශේෂයෙන් රාමදන දජ්ජ ලක්කන මන්ත්‍රී කොණ්ඩඤ්ඤ වගේ බමුණු පඬිවරු ආවා. එතනදී මේ සිරුරේ විශේෂ ලක්ෂණ බලලා ගොඩක් අය කිව්වා ගිහිගේ හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් බුදු වෙනවා කියලා. නමුත් එතන බමුණන්ගෙන් ලාබාලම තරුණම බමුණා කිව්වා කුමරු ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා.
ඒ වගේම මේ ලොවට සිදුවන අර්ථය ගැන සලසලා සිද්ධාර්ථ කියන නම තිබ්බා. ඒ ඉපදිලා දවස් 5කට පස්සේ. මම මේ කෙටියෙන් බුද්ධ චරිතය මතක් කරලා දෙනවා. ඊට පස්සේ පාඩමට අපි අවතීර්ණ වෙමු. ඊට පස්සේ අපි දන්නවා කුමාරයා ඉපදිලා දවස් 7ක් ගියාට පස්සේ මහා මායා දේවිය කලුරිය කරා සුළු මාව විදිහට ප්‍රජාපති දේවිය කටයුතු කරා. ඊට පස්සේ කුමාරයා බලාගත්තේ ප්‍රජාපති දේවිය. ඒ වගේම මෙන්න මේ කාලේදී වලට තව සුවිශේෂී දෙයක් මතක තියාගන්න ඕනේ. මේ විශේෂ කාරණා සාමාන්‍ය පෙළ විභාගෙදී වලට අහනවා. ඒ නිසා තමයි මතක් කරලා දෙන්නේ. මේ කාලෙදී ඒ කියන්නේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය උනේ සුද්ධෝදන රජතුමා. ඒ කාලේ රජවරුන්ගේ කෘෂි කර්මාන්තය විශේෂයෙන් වප් මගුල් උත්සවයක් පවත්වනවා. කුමාරයා කුඩා කාලයේදී මේ වප් මගුල් උත්සවයේ පැවැත්වුවේ පෙර පුරුද්ද නිසා ආනාපානසති භාවනාවත් මෙහිදී කරා කියන එක මතක තියාගන්න ඕනේ ඔයාලා. ඒ වගේම මෙතනදී දරුවනේ ඉගෙන ගත්තේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ විශ්වමිත්‍ර හෙවත් සර්වමිත්‍ර කියන බමුණු පඬිවරයා යටතේ. අපි දන්නවා අභියෝගයක් ඒකත් 10 වසරේදී ඉගෙන ගත්තා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන. කලින් උපත අභියෝගයක් වුණා, උපත සිදු වුණා. පස් මහ බැලුම් බලලා සුදුසු තැනක ඉපදුනා. අන්න ඒ අභියෝගය ජයගත්තා. ඊට පස්සේ නිසි කාලයේ පැමිණියාට පස්සේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න එක අභියෝගයක් වුණා. ගුරුවරයාට අවනතව කීකරුව ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. අභියෝගය ජයගත්තා. ඊට පස්සේ දරුවනේ අපි දන්නවා 12 හැවිරි දිවිය පැමිණියාට පස්සේ කියන්නේ අවුරුදු 16 පැමිණියාට පස්සේ යසෝදරා හෙවත් බද්ද කච්චානා කුමරිය සමග විවාහ දිවියට ඇතුළත් වුණා. දැන් අපේ සුද්ධෝදන රජතුමාට ඒකායන පරමාර්ථය තිබ්බේ තමන්ගේ පුතා සක්විති රජ කෙනෙක් කරන්න. ඒ නිසා ජීවිතේ කිසිම කලකිරීමක් ඇති වෙන්නේ නැති වෙන්න සියලුම සැප සම්පත් ලබා දුන්නා. ඒ හින්දා තමයි හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතු තුනට ගැලපෙන රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුන හදලා දුන්නා. නාට්‍යාංගනාවගේ නැටුම් ගැයුම් මාලිගාවේ සියලුම සැප සම්පත් දුන්නා. කුමරුට අන්නේ ඒක අභියෝගයක් වුණා. විමුක්තිය හොයාගෙන යන ගමනේ මේ අවසාන උත්පත්තිය උනේ. ඒ අභියෝගයක් වුණා මේ සියලු රජ සැප විඳින එක. නමුත් අපි දන්නවා කුමාරයා ජීවිතයේ යථාර්ථ විමුක්තිය හොයන්න ඕනේ කියලා මාලිගාවෙන් එළියට ගියා. ඒ ගියාට පස්සේ දරුවනේ දැක්ක සතර පෙර නිමිති. මේ සතර පෙර නිමිති වලින් පෙන්වුවේ මොකක්ද? සත්‍යයගේ මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන එක. සතර පෙර නිමිති වලින් පෙන්වුවා. ඒ කියන්නේ සංසාර චක්‍රය එතනින් පෙන්눔 කරේ. අන්න කුමාරයා අවබෝධ කරගත්තා මිනිස්සයා කියන කෙනාට මේක පොදුයි. හැමෝටම මේ පොදු දේ මේකට මුහුණ දෙන්න ඕනේ කියන එක අවබෝධ කරගත්තා. ඊට පස්සේ සතර පෙර නිමිති දැකලා අවසාන දවසේදී එනකොට කුමාරයාට ආරංචියක් පැමිණියා කුමරු සිදුහත් කුමාරයා පියෙක් වුණා කියලා. එනේද? එතකොට රාහුල කුමාරයා කියලා නම තිබ්බේ ඒ වෙලාවේ මුවින් පිට වුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා. ඒ කියන්නේ රාහුලේ කුපන්නා බැඳීමක් බැම්මක් හටගත්තා කියන එක. ඒ කියන්නේ දරුවනේ එතනදී අපි දන්නවා ඒ කාලේ ඉඳලා ඉන්දියාවේ ශාස්ත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් ඒවා අපිට ලංකාවට පැමිණිත් ඉන්දියාවෙන්. එතකොට රාහු කියන්නේ දෙයකට බාධා කරන ග්‍රහයෙක්. දැන් විමුක්තිය හොයාගෙන යන ගමනට බාධාවක් වගේ හිතුණු නිසා මුවින් ඒක පිට වුණා. ඒ නිසා කුමාරයාට රාහුල කියන නම තිබ්බා. ඒ වගේම අපි දන්නවා මේ එන මග අතරමඟදී සුවිශේෂී සිද්ධියක් වුණා. මේ කුමරුගේ නිවුණු ස්වභාවය දැකලා කිසා ගෞතමී නිබ්බුත පද කිව්වා. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සෝමීතා නිබ්බුතානූන සානාරී අස්සායන්නේ දිසූපති. ඒ කියන්නේ මේ බදු තැනෙත්තෙක්ගේ මව ඒකාන්තයෙන් නිවුණු කෙනෙක් කිව්වා. පියා නිවුණු කෙනෙක් කිව්වා. එතකොට බිරිඳත් ඒකාන්තයෙන් නිවුණු කෙනෙක් කියලා තමයි දරුවනේ මේ නිබ්බුත පද වලින් කියුනේ. ඊට පස්සේ අපි දන්නවා කුමාරයා මේ දවසේ රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරා. වයස අවුරුදු කීයද එතකොට? වයස අවුරුදු 29 දී අභිනිෂ්ක්‍රමණය කරා චන්න සහ කාන්තක අසු සමගින්. ඊට පස්සේ අනෝමාගාන්තරයට ළඟට ඇවිල්ලා මෙතනදී විශේෂයෙන් චන්නයි එතන සුවිශේෂී සිදුවීම් ටිකක් වුණා. ඊට පස්සේ අපි දන්නවා චන්න
ඇමතිට කිව්වා ගිහින් කියන්න රජමාලිගාවයට දැනුම් දෙන්න මම පැවිදි භූමියට ඇතුළත් වුණා කියලා. මේ කාලෙදී පළමුවෙන්ම රජගහ නුවරට තමයි දරුවනේ පිඬු සිඟා වැඩි. ඒ කියන්නේ පාණ්ඩව පර්වතයේ අසල ඉඳිද්දි බිම්බිසාර රජතුමා ආරාධනාවක් කරා මගෙන් රාජ්‍යයේ භාගයක් දෙන්න රජකම කරන්න එන්න කියලා. නමුත් කිව්වා මම මේ විමුක්තිය හොයාගෙන යන ගමනේ යන්නේ ඒ නිසා මට ඒ දේ බාර ගන්න බෑ කියලා. බුද්ධත්වයට පත් වුනහම බිම්බිසාර රජතුමාගේ ආරාධනාව පරිදි වඩින්නම් කියලා පොරොන්දු වෙලා ගියේ. එතකොට අපි දන්නා දැන් විමුක්තිය හොයාගෙන යන ගමන ආරම්භ වුණා. මම මේ කෙටියෙන් බුද්ධ චරිතය ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ බුදු සිරිත අනුව යමු අභියෝග ජයගමු කියන තැනට එන්න යන්නේ. දැන් අපි ඊට පස්සේ දන්නවා ගුරුවරු හොයාගෙන ගියා ආලාර කාලාම උද්දකරාම පුත්ත. මේ වගේ ගුරුවරු ගාට ගියා ආලාර කාලාම සප්ත සමාපත්තිලාභී උද්දකරාම කියන්නේ අෂ්ට සමාපත්තිලාභී. තමන් හොයන විමුක්තිය මෙයාලා ළඟ නැහැ කියලා හිතලා දරුවනේ උරුවේලාවේ සේනානි නම් නියංගමට ගිහිල්ලා පස්සක තවුස මේ වෙලාවේ උදව් කරා. කොණ්ඩඤ්ඤ වප්පපද්දිය මහා නාම අස්සජී පස්සක තවුස උදව් කරා. මොකක්ද? මේ දුෂ්කර ක්‍රියා කරා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. මේකට කියනවා අත්තිකිලමතානුയോഗය කියලා. ශරීරයට අධික දුක් දුන්නා. කලින් සැප දීලා බැලුවා කාමසුඛාලිකානුയോഗය. දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත්තා තමන් හොයන විමුක්තිය මේ තුලින් හොයන්න බෑ කියලා. ඊට පස්සේ අන්තිමට තීරණය කරා මේ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවේ යන්න. එදා එදින උදෑසන කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ සේනානී නම් නියංගමෙහි සුජාතා සිටු දේවිය දුන් කිරිපිඩු දාණය වළඳලා ඔයාලා ඒ කතාව දන්නව නේද? කිරිබත් ගුලි 49කට ගුලි කරලා ඒ කිරිබත් අනුභව කරේ සතියක් ගත කරන්න. ඒකල්ලා පාත්‍රයේ ගඟට දාලා මම මෙහෙම ඒකාන්තයෙන් බුදු වෙනවා නම් පාත්‍රයේ උඩුගම් බලා යනවා කියලා. අපි දන්නවා පාත්‍රයේ උඩුගම් බලා ගිහිල්ලා සුලියකට අහුවෙලා යට වෙලා ගියා. ඒතර ඔන්න අපේ බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්ත තමන් ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒක අවස්ථාවේදී බෝසතාණන් වහන්සේ එන අතරමඟදී සොත්තිය බමුණ හමු වුණා නේද? සොත්තිය බමුණ ඊට පස්සේ කුසතන අට්ටමිටක් පූජා කරා. මේ කුසතන බෝමුල ඉඳගෙන මේ කුසතන අටමිට තවර අතුරලා එහි වාඩි වුණා. මොකක්ද? වීරාසනෙහි. ඒ කියන්නේ බුදු වෙලා මිසක් චතුරාංග වීරිය වැඩුවා. මම බුද්ධත්වයට පත් වෙලා මිසක් නැගිටින්නේ. ඒ කියන්නේ මගේ සම ගැලවී ගියත්, නහර ගැලවී ගියත්, ඇටකටු ගැලවී ගියත්, මස්ලේ විසිර ගියත් ඒක තමයි චතුරාංග වීරිය කියන්නේ. චතුරාංග වීරිය වැඩලා ස්ථිර අධිෂ්ඨානයකින් වාඩි වුණා බුද්ධත්වයේ ලබනවා කියන එක. මේ කාලේදී අපි දන්නවා මාරයා බුදුරජාණන් වහන්සේට ලොකු කරදර කරා මේ අවස්ථාවේදී. නමුත් දරුවනේ මෙතනදී අපි දන්නවා චුතුප්පපාතනා ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඊට පස්සේ ආසවක්ඛ ඥානය අවබෝධ කරගෙන අන්තිමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගිහිල්ලා නිවන් මාර්ගය අවබෝධ කරගෙන බුද්ධත්වයේ ලැබුවා. දැන් ඔන්න ඔය ටික තමයි මම කෙටියෙන් මතක් කරලා දුන්නේ. අපි 10 පන්තියේදී උතෝක බෝසතාණන් වහන්සේ අභියෝග ජයගත් විදිය කතා කරනවා. දැන් ඔයාලට ඔන්න 11 වසරේ පොතේ තියෙන්නේ ඒකටම සම්බන්ධයි පළවෙනි පාඩම බුදු සිරිත අනුව යමු අභියෝග ජයගමු කියන පාඩම. එතකොට අපි දන්නවා විශේෂයෙන් මේ අභියෝග කියන ඒවා අපේ ජීවිතේට නොයෙකුත් අභියෝග එනවා. දැන් ඔයාලට අධ්‍යාපනයේ අභියෝගයක්. ඒකට මුහුණ දෙන්න ඕන. පාරිසරික ප්‍රශ්න ඔයාලට එන අභියෝග. ඒවට මුහුණ දීලා සාර්ථකව ජය ගන්න ඕනේ. අන්න ඒ විදිහට මේ අභියෝග වලට සාර්ථකවම මුහුණ දුන්නු පරමාදර්ශී චරිතය වන්නේ දරුවනේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ. එතකොට විශේෂයෙන් අර අපි බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබෙන එකත් අභියෝගයක් වුණා කියනවා වගේම දරුවනේ මෙතනදී අපි 11 වසරේදී කතා කරනවා බුද්ධත්වයට පත්වීමත් අතිශය අභියෝගයක්, අතිශය දුෂ්කර අභියෝගයක් නේද? ඒ වගේම අපි දන්නවා කොච්චර කැපවීමක් කරාද කියලා ලෞකික ස්වභාවය. ඒ කියන්නේ අපි මේ දිනදා ජීවිතයේ ගෙවන ජීවිතේ මොකක්ද දරුවනේ? ලෞකික. එතකොට ඒ කියන්නේ පෘථග්ජන ස්වභාවයේ ඉක්මවලා
ලෝකෝත්තර தත්වයට ළඟා වෙන එක ලොකු අභියෝගයක්. උන්වහන්සේ එතකොට සියලුම කෙලෙස් මරුන් පරදලා තමයි ලෞතුරා බුද්ධත්වයට පත් වුනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේකට හේතු වුණේ දරුවනේ අපි කතා බහට නිකමටත් කියනවා එකපාර අපිට බුදු වෙන්න බැහැ කියන එක දිගු කලක් සසර ගමන් කරලා තමන් ප්‍රගුණ කරපු ආධ්‍යාත්මික ශක්තියෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ අභියෝගේ ජයගත්තේ. ඒ කියන්නේ සසර දිගු කලක් මේ ප්‍රගුණ කරපු ආධ්‍යාත්මික ශක්තියක් තිබ්බා. අන්න ඒ ආධ්‍යාත්මික ශක්තිය තුලින් තමයි වෙසක් පුර 15ක පොහෝ දිනක බුද්ධත්වයට ලැබුවේ. මේ බුද්ධත්වයේ ළඟා කරගත්ත වේලාවේදී දරුවනේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශයක් කරා. ඔයාලට ඒක ගොඩාක් වෙලාවට විභාගෙට අහන දෙයක්. අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරකං දිට්ඨෝසි පූනගේහං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටකං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හාහං කය මජ්ජගා. මෙතනදී කියන්නේ දරුවනේ බුදුහාමුදුරෝ උදාන වාක්‍යයක්. දැන් අපි දන්නවා උත්පත්තිය ලැබෙනකොට වාක්‍යයක් කිව්වා, උදාන වාක්‍යයක් කිව්වා. අග්ගෝහමස්මි ලෝකස්ස. ඒ ඉපදෙද්දි කියප එක. මේ බුදුහාමුදුරෝ මුලින්ම බුද්ධත්වයට පත් වෙලා ප්‍රකාශ කරපු උදාන වාක්‍ය මොකක්ද කියලා ප්‍රශ්නයකට ඇහුවොත් මොකක්ද උත්තරේ? අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසා. අපි බලමු මේකෙන් මොකක්ද කියන්නේ කියලා. විශේෂයෙන්ම දරුවනේ අපේ මේ සසර දුකට හේතු වෙන්නේ මොකක්ද? මේ පංචස්කන්ධයේ නිර්මාණය වෙන එක නේද? එතන අන්න බුදුහාමුදුරුවෝ කිව්වා මම මේ සසර දුකට මුල් වෙන පංචස්කන්ධය කියන ගේ තනන වඩුවා හොයලා සසර ಜಾති පුරා ඇවිද්දලු. අපි දන්නවනේ නොයෙකුත් ಜಾති වල ඇවිද්දා. අන්න එතකොට දක්නට නොලැබුණි. දැන් මම අන්නේ වඩුවා දැක්කා යලි නුඹට පංචස්කන්ධයේ නැමැති ගේ සැදීමට හැකියාවක් නැහැ. ගෙයි පරාල බිඳ දැමුවා, කැණිඩම් මඩල සුන් කරා, තණ්හාව ෂය කරලා රහත් බවට පැමිණියා. තණ්හාව ෂය කර දවසට තමයි දරුවනේ අපිට මේ පංචස්කන්ධයේ නැමැති දේ නිර්මාණය වෙන එක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ නැවත ඉපදීමක් නැති වෙන එක. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා, නිවන් අවබෝධ කරගෙන අන්න බුදුරජාණන් වහන්සේ වුණා. එතකොට ඒ අභියෝගේ ජයගත්තේ ඒ සාංශාරික අධ්‍යාත්මික ඒ ගොඩක් දේවල් ප්‍රගුණ කරගත්තා. ඒ තුලින් තමයි බුද්ධත්වයට පත් වුනේ. ඒතර අපි දන්නවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට මුහුණ දෙන්න ප්‍රධානම අභියෝගය උනේ මේ පංචස්කන්ධය නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය හඳුනාගෙන ඒක නැති කරලා දාන එක. ඒතර අන්න බුද්ධත්වයට පත්වීම කියන අභියෝගය ඒ විදිහට තමයි දරුවනේ ජයගත්තේ. තේරුණානේ? විශේෂයෙන්ම අපි දන්නවා මේ අවස්ථාවේදී දසමාන සේනා පරාජයට පත් කරන්න සිද්ධ වුණා. ඒ වගේම අපි දන්නවා ඊට පස්සේ සතියක් ගත කරද්දී තණ්හා රති රගා කියන මාර දූවරු පැමිණියා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ චිත්තෙම වෙන්නේ කාන්තාවන් 3 දෙනෙක් පැමිණියා වගේ. නමුත් දරුවනේ අපේ හිතේම ඇති වෙන මේ තණ්හාව රතිය රාගය කියන ඒවා තමයි ඒ වෙලාවෙත් පොඩ්ඩක් හරි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් මේ තණ්හාව රතිය රාගය තියෙනවද කියන එක තමයි එතනදී පරීක්ෂා කරලා බැලුවේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ අභියෝග වලින් ජයගත්තා. දැන් මේ අභියෝග වලට ජයගත්තා වගේම මම කිව්වා සතියක් ගත කරා දවස් 49ක්. විශේෂයෙන් මෙතනදී දරුවනේ දෙවෙනි සතිය ඔයාලට කතා කරලා තියෙන්නේ විශේෂයෙන් සතියෙන් සති දෙකක් ගැන. විභාගෙට අහන්නේ ඒ සති දෙක ගැන. සාමාන්‍ය පෙළ විභාගෙට. දැන් ඔන්න ඊගාවට අපි කතා කරන්නේ අපිට මේ බුද්ධත්වයේ ළඟා කරගන්න අපේ බුදුහාමුදුරුවන්ට සෙවණ දුන්න බෝධීන් වහන්සේ. එතකොට මෙතනදී දරුවනේ අපිට පෙන්නවා කළගුණ සැලකීමක් කරන්න ඕන. Tamanට දෙයක් කරොත් කෙනෙක් අපි ඒකට කළගුණ සලකන්න ඕනේ. අන්න ඒකට අපේ බුදුහාමුදුරුවෝ
තෝරගත්තේ මේ ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දිහා සතියක් බලාගෙන ඉන්න එක. එතකොට මේක අභියෝගයක්. ඇයි සිත්පිත් නොමැති වෘක්ෂයක් දිහා ඇසිපිය නොහෙලා සතියක් බලාගෙන ඉන්න එක අභියෝගයක්. එතකොට නමුත් බෝසතාණන් වහන්සේ ඒක අපිට කරලා පෙන්වුවේ දරුවනේ පරිසරය අපි රකින්නවා පරිසරයට අපිත් කාරුණික වෙලා උනොත් තමයි අපි පරිසරයයි දෙකම රැකෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ අපිට මේ තුලින් පෙන්වුම් කරා. දැන් ඔන්න අපි දන්නා බුද්ධත්වයට පත් වුණා. ඒ අභියෝගයේ ජයගත්තා. ඊට පස්සේ දෙවන සතිය ගැන ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා. ඒ අභියෝගයේ ජයගත්තා. ඊට පස්සේ දැන් ආපු අභියෝගය තමයි තමන් අවබෝධ කරගත්ත ධර්මය කොහොමද මේ ලෝකයට දේශනා කරන්න කියලා. ඒ කියන්නේ දැන් සසර දුකින් ලෝකයා මුදවා ගන්න තමන් අවබෝධ කරගත්ත ධර්මයේ තියෙනවා. තමන් අවබෝධ කරගෙන අන්‍යයන්ට දේශනා කරන එක ලොකු අභියෝගයක් වුණා. ඒකට මුහුණ දෙන එක බරපතල අභියෝගයක් වුණා. බුදුහාමුදුරුවෝ එකපාරට තීරණය කරා තමන් මේ අවබෝධ කරගත්ත ධර්මය මේ පෘථග්ජන මිනිස්සුන්ට අවබෝධ වෙයිද කියන එක. සහම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනා කරා. දේව ආරාධනාවක් කරා මේ ලෝ සතුන් වෙනුවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. එතකොට දරුවනේ විශේෂයෙන්ම මේ කෙලෙස් මලින් පිරුණු දැන් අපි සාමාන්‍ය මිනිස්සු කියන්නේ කෙලෙස් පිරීලා ඉන්නේ රාග දේශ මොහ කියන කෙලෙස් මලින් පිරුණු මේ පෘථග්ජන මිනිස් සමාජයට මේ වගේ ගැඹුරු දහමක් අවබෝධ කරවීමම බුදුරජාණන් වහන්සේට පැමිණි අභියෝගයක්. තීරණය කරා තමන් ඉස්සරෝම කාටද මේ ධර්මය අවබෝධ කරලා දෙන්නේ. ඒ ධර්මය මුලින්ම අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක්ට දේශනා කරන්න ඕනේ. මතක් වුණා තමන් කලින් ආලාර කාලාම උද්දකරාම් පුත්ත වගේ තවුසගාවට ගිහින් ඉගෙන ගත්තා. නමුත් එයාලා එතකොට ජීවතුන් අතර හිටියේ නැහැ. ඊට පස්සේ තමන්ට දුෂ්කර ක්‍රියා කරන කාලේ උදව් කරා. කවුද? පස්සග මහණුන්. අන්න ඊට පස්සේ මේ මුලින්ම ධර්මයේ දේශනා කරන්න තීරණය කරා පස්සග මහණුන්ට. කොහෙද හිටියේ එතකොට? බරණැස ඉසිපතනි මිගදාගේට වැඩම කරා. නමුත් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගන්න මේ පස්සග මහණුන් මැලි වුණා. නමුත් තමන් වහන්සේ කිසිවිටක සත්‍යයක් මිස අසත්‍යයක් නොපවසන බවට ප්‍රකාශ කරාම අන්න පස්සග මහණුන්ට අවබෝධ වුණා බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ කියලා. එයාලා නිසංගයෙන්ම අවශ්‍ය කටයුතු පිළියෙල කරා ඒ වෙලාවේ. ජීවිතයේ අභියෝග ජය ගැනීමට එතකොට සත්‍ය වචනේ බලය ඒ වගේම විමසනශීලීව කටයුතු කිරීම බලපානවා කියන එක දරුවනේ මෙතනදී අපිට බුදුරජාණන් වහන්සේගේ චරිතය තුලින් ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි කතා කරා විශේෂයෙන්ම බුද්ධත්වයට පත්වීම ඊට පස්සේ සෙවන ලබා දුන් බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීම අභියෝගයක් වුණා. ඒ වගේම අපි මෙතනදී තවත් කතා කරා මේ තමන් අවබෝධ කරගත්ත ධර්මය ලෝකයාට දේශනා කිරීම අභියෝගයක් ආවා. අන්න පස්සග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවා. මොකක්ද? ධම්සක් පැවතුම් සූත්‍රය. මේ සූත්‍රයට ඇතුළත් වෙලා තියෙන්නේ දරුවනේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය ඔස්සේ කියලා නිවන් අවබෝධ කරගන්න ආකාරය ගැන තමයි කතා කරන්නේ. දැන් අපි දන්නවා පස්සග මහණුන්ගෙන් පස්සේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාම බුද්ධ රත්නය ඇති වුණා. ධර්මය අවබෝධ කරගත්තේ හින්දා ධර්ම රත්නය ඇති වුණා. ඊට පස්සේ පස්සග මහණුන්ට ධර්මයේ දේශනා කරාට පස්සේ සංඝ රත්නය ඇති වුණා. අන්න දරුවනේ එතනින් තෙරුවන් ආරම්භ වුණා. මොකක්ද? බුද්ධ ධම්ම සංඝ කියන්නේ. දැන් මේ විදිහට අපි දන්නා පස්සග මහණුන්ගෙන් සංඝ සමාජය බෙහෙවිලා ඒක ගොඩක් ප්‍රචලිත වුණා. ප්‍රචාරය වෙලා සංඝ සමාජය ගොඩක් වැඩි වුණා. පාළේ දේවල් ඉගෙනගෙන තියෙනවා. යසකුල පුත්‍රයා යාළු හැට ඊට පස්සේ උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඒ වගේම අපි දන්නවා මෙතනදී තව කිඹුල්ලත් පුරේට යනකොට රහතන් වහන්සේලා 20000ක් වැඩම කරෙව්වා. ඒ වගේ සංඝ රත්නේ මෙතනදී ගොඩක් මේ වැඩි වුණා කෙටි කාලයකදී. එතකොට ආපු පැමිණි අභියෝගයක් තමයි දරුවනේ මේ තනතුරු ප්‍රදානය කිරීම. බුදුහාමුදුරන්ට පැමිණි අභියෝගයක් තමයි
මේ තනතුරු ප්‍රදානය කිරීම. ඒ කියන්නේ සංඝ සමාජයේ ස්ථාවර වෙන්න තනතුරු තියෙන්නත් ඕන. දැන් අපි සමිතියක් ගත්තත් තනතුරු ප්‍රදානය කරන්නේ ඒකේ පැවැත්මට සභාපති ලේකම්. එතකොට එයාලා මේ දේවල් ගැන ටිකක් හොයලා බලන වැඩිපුර එයාලගේ තනතුරත් එක්ක. දැන් මේ සංඝ සමාජය පවත්වාගෙන යන්න බුදුරජාණන් වහන්සේට තනතුරු ප්‍රදානය කරන්න වුණා. මේ තනතුරු ප්‍රදානය කරන එකත් අභියෝගයක් වුණා. දැන් අද කාලේ නම් අපි දන්නවා සමහර අවස්ථාවලදී ගෝත්‍රය, කුලය, නිලය වෙනත් පුද්ගල සාධක ඒ වගේ දේවල් වලට තමයි තනතුරු ප්‍රදානය කරේ. නමුත් දරුවනේ අපේ බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රදානය කරේ තනතුරු ලාභියා සතුව තියෙන නිසංගය පවත්නා කුසලතාවයට. නිසංගයෙන් කියන්නේ යාගේ කුසලතාවයට එයාට තියෙන හැකියාවට තමයි මේ තනතුරු ප්‍රදානය කරේ. ඒතර ඔයාලා මෙතනදී ඔය වගේ දේවල් දරුවනේ ඉරිගහන ප්‍රශ්න වල සාමාන්‍ය පෙළ විභාගෙ දිනනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තනතුරු ප්‍රදානය කරේ කුමන හේතුව මතද කියලා ඇහුවොත් මොකක්ද? තනතුරු ලාභියා සතු නිස්සංග කුසලතාවයට කියන එක මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනේ. තේරුණානේ? ඒතකොට විශේෂයෙන්ම මේ අපි දන්නවා උපතිස්ස කෝලිත කියන්නේ අන්‍ය ආගමිකයෝ. පස්සේ තමයි බුදුදහම වැළඳගත්තේ. ඒ දෙන්නට ශාසනීය පැවිද්ද ලබා දීමෙන් පස්සේ අගසව් තනතුරු ප්‍රදානය කරා. ඒ දෙන්න තුල තියෙන සුවිශේෂී දක්ෂතාවය නිසා. ඒතර ඒ ලබා දුන් තනතුරු පිළිබඳ අතෘප්තිමත් වුණු භික්ෂුවක් ගැනත් මේ පාඩමේදී මෙතනදී කතා කරනවා. අපි දන්නවා චන්න හිමි. ඒ කියන්නේ අපි දන්නවා ගිහි කාලයේදී බෝසතාණන් වහන්සේත් එක්ක ඉතා සමීපව කටයුතු කළ කෙනෙක් නිසා එයා බලාපොරොත්තු වුණා ශාසනයට ඇතුළත් වුණාට පස්සෙත් ඒ වගේ සමීප සම්බන්ධතාවයක් ගොඩක් තනතුරු බලාපොරොත්තු වුණා. නමුත් ඒ දේවල් නිසගයෙන් පවත්නා කුසලතාවයට බුදුහාමුදුරුවෝ තනතුරු ප්‍රදානය කරේ. ඒ නිසා චන්නේ පිළිබඳ අතෘප්තිමත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයට අහන ප්‍රශ්නයක් තමයි තනතුරු ප්‍රදානය කිරීමේදී අතෘප්තිමත් වුණු භික්ෂුව කවුද කියලා. එතකොට දැන් මතක තියාගන්න එකත් චන්න හිමි තමයි අතෘප්තිමත් වුණු භික්ෂුව. ඒ වගේම මේ කාලෙදී දැන් මේ ගිහි සමාජය ඒ කියන්නේ පරමාදර්ශයක් වෙන්න ඕන. මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න ඕන මේ භික්ෂු සමාජය කියන එක ගිහි සමාජයට ආදර්ශයක් වෙන්න ඕනේ. ඒ නිසා විනය නීති විනය ධර්මයත් එක්ක විනයත් බුදුරජාණන් වහන්සේට මේ තුලින් සංඝ සමාජයේ පැවැත්මට ගෙන එන්න තීරණය වුණා. මෙතනදී අපි විශේෂයෙන් කතා කරනවා දරුවනේ මේ වැසිකිලි පරිහරණයේදී බඳුනේ ජල ස්වල්පයක් ඉතිරි කිරීම මුල් කරගෙන ධර්මදර විනයදර කියන භික්ෂූන් අතර කලහකාරී ප්‍රශ්නයක් මෙතනදී ඇති වුණා. එතකොට මෙන්න මේක අභියෝගයක් වුණා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ සසුනේ පැවැත්මට භික්ෂූන් වහන්සේලාගෙන් එල්ල වුණු අභියෝග. බුදුරජුන්ට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මෙතනදී අපි කතා කරනවා. මෙයාලම මේ වැරැද්ද අවබෝධ කරගන්නකම් බුදුරජාණන් වහන්සේ කරේ පාරලීය වනයේ වාසය කරපු එක. තේරුණානේ? ඊට පස්සේ භික්ෂු සමාජයේ සමගි සම්පන්නතාවයේ බිඳ වැටේ කියන හේතුව මත තමයි මේ දේ කරේ දරුවනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දෙයක් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කිව්වා සමග්ගා හෝතමා විවදත කියලා. ඒ කියන්නේ විවාද නොකොට සමගිවන්න කියලා. මෙතනදී මතක තියාගන්න ඕනේ එක කාරණයක් දරුවනේ. ඔයාලට මෙහෙම පාලි පාඨ කීපයක් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයට පාලි පාඨ ඒ කීපේ තේරුණුත් අහනවා. එතකොට අපිට පළවෙනි පාඩමෙන්ම හම්බ වෙනවා සමග්ගා හෝතමා විවදත. ඒක අදම මතක තියාගන්න. විවාද නොකොට සමගි වන්න කියලා තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ අපි ඊගාවකට යන් දැන් කතා කරන්නේ දරුවනේ මෙතනදී විශේෂයෙන්ම එහෙම තනතුරු ප්‍රදානය කරද්දී පැමිණියා අභියෝගයක් ඒක ජයගත්තා. දැන් මෙතනදී මේ ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේලා අතර ගැටුමක් ඇති වුණා. සංඝ සමාජයේ ප්‍රශ්න ඇති වෙන එක බුද්ධ ශාසනයට අපකීර්තියක් වෙයි කියලා හිතුවා බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ සමග්ගා හෝතමා විවදත මෙයාලට කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම තව දෙයක් වුණා අභියෝග බුදුහාමුදුරුවන්ට පැමිණිය අභියෝග දරුවනේ හැම වෙලේම අපි දන්නවා රජවරු සිටුවරු ආරාම පූජා කරා නේද?
හොඳ දානමාන දුන්නා. ඒ වගේම දරුවනේ උදේ බමුණා නේරංජාවේ වස්සසන්න ආරාධනා කරලා උදේ බමුණට අමතක වුණා ප්‍රත්‍යපහසුකම් ලබා දෙන්න. මෙතනදී උනේ මොකක්ද? මේ වේරංජාපුරේ වස්සිසු කාල සීමාව සුවිශේෂී එකක් කියලා මෙතනදී මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන කිසිවක් ඒ කාලෙදි ලැබුණ නැහැ. ඊටා රළු කටුක ආහාර ගන්න උනා. නමුත් ඒ අභියෝගය ජයගත්තා. දැන් ඔයාලට ඒ ශිෂ්‍ය ජීවිතයේදීත් ඔයාලට මේ වගේ දුෂ්කර අවදි එන්න පුළුවන් දරුවනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් මේ වගේ දුෂ්කරතා පැමිණියා. නමුත් ඒ අභියෝග ජයගත්තා. දැන් ඔයාලට හැම වෙලෙම සුව පහසු ඇඳුම් පැළඳුම් වාසස්ථාන මේ වගේ දේවල් නොලැබෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් විභාග වලින් සාර්ථකව ජය ගන්න ඒවා ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා ජීවිතේන අභියෝග කියලා හිතලා ඔයාලා ඒවට ජය ගන්න මූණ දෙන්න ඕනේ. තේරුණානේ? ඒ වගේම අපි දන්නවා බුදුහාමුදුරුවෝ අල්පේචි චාම් සරල ජීවිත වෙතක් ගත කරේ සුන්දර වන අරණක හිටියට සුව පහසු මන්දිරයක ඉඳලා නේද රාජ භෝජන වළඳලා ඒ අභියෝගේවා ඒ දේවල් සියලුම දේවල් අතහැරලා බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත් වෙලා ඒ ගමන් කරපු මාර්ගයේ අභියෝගයක්. නමුත් ඒක ජයගත්තා. ඒ වගේම අනේ පිළිසිරිතුමා, විසාකා සිටු දේවිය, ඒ වගේ දායක දායිකාවෝ කහවණු කෝටි ගණන් වටිනා ආරාම පූජාව කරා. සැප සම්පත් තියෙන දේවල් වගේම අර වේරංජාවේ වස්සසන දුෂ්කර කාලත් පැමිණියා. එතකොට මේ ජීවිතේ පැමිණෙන අභියෝග හැම වෙලේම අපිට සැප දුක කියන එක අටලෝ දහමට මූණ දෙන්න ඕන. අන්න ඒ අභියෝග ජය ගන්න ඕන කියන එක අපි මෙතනදී අවබෝධ කරගන්න ඕන. තේරුණානේ? එතකොට මේ විදිහට ඔයාලගේ ජීවිතෙත් අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ අපි පේපර් එක ලියන විදිහ මෙතනදී පොඩ්ඩක් කතා කරන්න ඕන දරුවනේ. ප්‍රශ්නයක් ආපුවම තුන්වෙනි ප්‍රශ්නේදී ඔයාලගේ ශිෂ්‍ය ජීවිතයේ මේ ප්‍රශ්නෙට සම්බන්ධ කරලා ලියන විදිහ තමයි කතා කරන්නේ. දැන් ඔයාලට ශිෂ්‍ය ජීවිතයේ පැමිණි අභියෝගයක් ඒකට කොහොමද මූණ දෙන්නේ කියන එක මේ තුලින් ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයාලා දැන් ඉගෙන ගන්න කාලේ දුක් කම්කටොළු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මන අවබෝධයෙන් අදිෂ්ඨානයෙන් සාර්ථකව මේ දේවල් වලට මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි බොදු දරුවෙක්ගේ පෞරුෂයේ සතු සුවිශේෂී ලක්ෂණයක් කියන එක මෙතනදී මතක තියාගන්න ඕනේ. තේරුණානේ? ඒ වගේම අභියෝග හමුවේ බියෙන් පලා යන්නේ නැතුව ඒවට මූණ දීලා අපි දන්නවා සමහර දරුවෝ සියදිවි හානි කරගන්නවා. මේ කියන්නේ විභාගය අසමත් වුණා කියලා. එහෙම වෙන්න ඕනේ. Taman සාර්ථකව ඒ අභියෝගයට මුහුණ දෙන්න උනන් ඒ කියන්නේ නිවැරදි ඉලක්කය කරා Tamanට ඉලක්කයක් තියාගෙන ඒක ජය ගන්නවා කියන එක අවබෝධ කරගෙන හිටියනම් දරුවනේ ඒ අභියෝගයෙන් ඔයාලට ජය ගන්න පුළුවන්. ඒ කියන්නේ අන්න එතකොට දරුවනේ මේ අපි බුදු සිරිතෙන් නිසි ප්‍රයෝජන අරගෙන සැබෑ බොදු දරුවනුත් අභියෝග ජය ගන්න ඕනි කොහොමද කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒ කියන්නේ අපි දැන් කෙටියෙන්ම මේ පාඩමේ බැලුවොත් අපිට නිබන්ධනය සාකච්ඡා කරන්නත් තියෙනවා. බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේගේ ඉන්න කාලේ අභියෝග ජයගත්ත 10 දී කතා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දසර මාර සේනාව පැරදුවා. මාර දුවරුන්ට මුහුණ දුන්නා. සතිය ගත කරා. දැන් අර ഘോഷිතාරාමේ භික්ෂුන් වහන්සේලාගේ කලහකාරී හැසිරීම, වේරංජාපුර වස්විසීම, ආරාම පිළිගැනීම නොයෙකුත් අභියෝග වලට මුහුණ දුන්නා. ඒ අභියෝග ජයගත්තා. එතකොට මේ ආදර්ශ තුලින් අපිට අපේ ජීවිතෙත් අපි මොනවද අපිට පැමිණෙන අභියෝග අපි කොහොමද සිසුන් වශයෙන් අපිට මුහුණ දෙන්න සිදුවෙන අභියෝග රැසක් තියෙනවා. අන්න ඒ අභියෝග මොනවද කියලා අපි හඳුනාගෙන ධෛර්ය සම්පන්නව ඒකට මුහුණ දෙන එක තමයි අපි මේ තුලින් ඉගෙන ගන්න ඕනේ දරුවනේ. එතකොට ඕක තමයි ඔයාලගේ 11 වසරේ පළවෙනි පාඩම. බලන්න මම කිව්වේ 10 වසරේ පාඩමත් එක්ක සම්බන්ධයි. එතකොට විශේෂයෙන් මම කිව්වා සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඔයාලට හදන්නේ මෙන්න මේ පාඩමේ. ගොඩක් වෙලාවට මේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නේ හදන්නේ. ඒතකොට මම ඔයාලට හැම පාඩමකටම මෙන්න මේ වගේ නිබන්ධනයක් දෙනවා.
ඒකෙදි විශේෂයෙන් වෙන්නේ මම සාරාංශකරණයක් වගේ කරලා තියෙන්නේ. ඔයාලට ඒ කියන්නේ අවශ්‍ය කරුණු ටික මේ නිබන්ධනයේට ඇතුළත් කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට එන අවශ්‍ය කරුණු ටික. හැම පාඩමකටම මම නිබන්ධනයක් තියෙනවා. ඒ නිසා නිබන්ධනයේ පන්තියට එන්න කලින් දවසේ මම නිබන්ධනේ දාන නිසා print out කරගෙන එන්න. බැරි දරුවෝ කෙටියෙන් ලියා ගන්න හරි දැන්. අනිත් දවසේ print out එකක් ගන්නකම් අපි බලමු. පළමුවෙන්ම මේ දැන් නිබන්ධනය සාකච්ඡා කරන්න යන්නේ අද පාඩමේ. මම පළවෙනි හිස්තැනට කතා කරලා තියෙන්නේ මොකක්ද? අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ කියලා මොකක්ද ඇහුවොත් ඔයාලට දෙන්න ඕන උත්තරේ මොකක්ද? එතෙන්න ලියා ගන්න අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ බුදුරජාණන් වහන්සේය කියලා ලියා ගන්න. බුදුරජාණන් වහන්සේය. ඊට පස්සේ අපි නිබන්ධනී ගාවකට යන් ලෞතුරා බුද්ධත්වයට පත්වීම අතිශය දුෂ්කර අභියෝගයක්. ඒ කියන්නේ ඇයි අභියෝගයක් වෙන්නේ කොහොමද කියන එක ඊට පස්සේ අපි කතා කරනවා. එතන ලියා ගන්න ලෞතුරා බුද්ධත්වයට පත්වීම කියන එක අතිශය දුෂ්කර අභියෝගයක් කියලා ලියා ගන්න. ඊට පස්සේ අපි ගාවකට යන් මොකක්ද මේ බුද්ධත්වයට පත්වීම? ලෞකික තත්ත්වයේ ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයට ළඟා වීම. එතන ලියා ගන්න දරුවනේ ලෞකික තත්ත්වයේ ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයේ වෙත ළඟා වීම තුළින් බුදුහාමුදුරුවෝ මේ අභියෝග ජය ගැනීම පරමාදර්ශය ලොවටම පැහැදිලි කරා. ලෞකික ලෝකෝත්තර කියන එක ඔයාලා දන්නව ඇති නේද? සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී අපි ලෞකික ජීවිතය ගත කරන්නේ. ලෝකෝත්තර කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන් අවබෝධය කරා ළඟා වීම. එතකොට එතන ලෞකික තත්වයේ ඉක්මවා ලෝකෝත්තර තත්වයට ළඟා වීම තුලින් කියන එක එතන සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මෙම අභියෝග ජය ගැනීමට හේතු වූයේ දිගු කලක් මොකක්ද? සසර Taman ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තිය. දිගු කලක් සසර මෙතන ලියා ගන්න. මෙතන එන්නේ හිස් තැනට එන්නේ මෙම අභියෝග ජය ගැනීමට හේතු වූයේ කියන තැන දිගු කලක් සසර Taman ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තියයි කියලා ලියා ගන්න. සසර Taman ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තිය තුලින් තමයි මේ අභියෝග ජයගෙන බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් උනේ. ඊට පස්සේ දරුවනේ නිබන්ධනේ අපි ඊගාවකට යන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් ප්‍රකාශයට පත් කළ උදාන වාක්‍ය මොකක්ද කියලා අහනවා. ඉරිගහන් ප්‍රශ්නට ගොඩ වෙලාවට අහනවා. ඒතර ඔයාලා ඔක දැනගෙන ඉන්න ඕන. ඒක සම්පූර්ණ කරන්න නිබන්ධනේ මෙතන. මොකක්ද? අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං. ඊට පස්සේ ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. ගහකාරකන් දිට්ඨෝසි පූර්ණගේහන් නකාහසි සබ්බා තේපා සුඛා බග්ගා ගහකූටකං විසංකිතා විසංඛාරගතං චිත්තං තණ්හාහං කය මජ්ජක. මේ විදිහට මේක සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට දරුවනේ මේකෙදි ඒ තේරුම ඔයාලා අවබෝධයෙන් මතක තියාගන්න ඕනේ. මොකද ඒකත් විභාගෙදී අහනවා. කෙටි ප්‍රශ්න වලට අහනවා. මෙතනදී මොකක්ද කිව්වේ? මම සසර දුකට හේතු වෙන පංචස්කන්ධය නැමැති ගේ තරණ වඩුවා හොයලා සසර නොයෙක් තැන්වල ඇවිද්දා නේද? නමුත් දක්නට ලැබුණ නැහැ. දැන් මම මේ වඩුවා දිටුවා. ඇයි දැන් දුටුවා කියන්නේ? නිවන් අවබෝධ කරගත්තා. ඒ කියන්නේ තණ්හාව කියන දේ නැති කරා දරුවනේ. ඒ තුලින් තමයි මේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් උනේ. ඒතකොට මේ පංචස්කන්ධය නැමැති ගෙය හදන්නේ අපේ හිතේ තියෙන තණ්හාව තියෙනකම් කියන එක මෙතනදී අවබෝධ වුණා. ඊට පස්සේ අපි යමු නිබන්ධනී ගාවකට. බුද්ධත්වයට පත් උන්වහන්සේට පරාජය කරන්න උනේ මොනවද? දස මාර සේනා පරාජයට පත් කිරීමට සිදුවේ කියලා ලියා ගන්න. දස මාර සේනා පරාජයට පත් කිරීමට සිදුවිය. ඊට පස්සේ බුද්ධත්වයට පසුව, ඒ කියන්නේ අපි දන්නවා සතිය ගත කරන වෙලාවේ පැමිණියා මෙතන ලියා ගන්න පැමිණි බුද්ධත්වයට පත් වූ පසුවත් උන්වහන්සේ වසඟයට ගැනීම අරමුණෙන් පැමිණි තණ්හා රති රගා කියන මාර දුවරු කියලා ලියා ගන්න.
ඔය ප්‍රශ්න වලට එන හින්දා දැන් මේව මතක තියාගන්න දරුවනේ. එතකොට මාර දූවරු කවුද කියලා තමයි මෙතන ලියන්න ඕනේ. තණ්හා රති රගා කියලා එතන ලියාගන්න. ඊට පස්සේ අපි කතා කරා මෙතනදී මේක අභියෝගයක් විදිහට බුද්ධත්වයේ අවබෝධ කරගත් තමන් වහන්සේට සෙවණ ලබා දුන් කියන තැන බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම. එතන ලියාගන්න බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් කෙලෙහි ගුණ දැක්වීම මහඟු ආදර්ශයක් විදිහට අපිට මෙතනදී පෙන්වන්න පුළුවන්. එතකොට මේක අභියෝගයක් උනේ මොකක් හින්දාද දරුවනේ? මම කතා කරා මේක අභියෝගයක් උනේ මොකක්ද? වෘක්ෂයක් දෙස සතියක්. ඒ කියන්නේ සිත් පිත් නැති වෘක්ෂයක් දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා හිඳීම අපි මෙතනදී ඉගෙන ගත්තා මොකක්ද? අභියෝගයක් කියලා. තේරුණානේ? එතකොට ඒක ලියාගන්න සතියක් කියලා. ඒ කියන්නේ දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වුවා කියලා අපි ඉගෙන ගන්නවනේ. එතකොට ඒක තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලා මතක තියාගන්න ඕනේ. සතියේ දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වුවා. ඒ කියන්නේ බෝධීන් වහන්සේ දිහා ඇසිපිය නොහෙලා සතියක් බලාගෙන හිටපු එකට තමයි අනිමිස ලෝචන පූජාව කියන්නේ කියන එකත් මෙතනදී මතක තියාගන්න ඕනේ. එතකොට මෙතනදී තව දෙයක් අපි කතා කරා දරුවනේ දසමාර සේනා කියලා ගැන. එතකොට ඔයාලා ඒකත් ටිකක් අවබෝධ කරගෙන ඉන්න. ඒ කියන්නේ කාමයේ අරතිය, සාපිපාසාව, තෘෂ්ණාව, තීන මිද්දය, බය, විචිකිච්ඡාව, ගුණ බකු බව, ලාභ සත්කාර වලින් බැරදි මාර්ග වලින් ලබන යසස, තමන් උසස් කොට සලකමින් අනුන් පහත් කොට තැකීම. මේ වගේ තමයි මේ දසමාර සේනාවලට අයිති වෙන්නේ. ඒ ටිකක් චුට්ටක් මෙතනදී ඔළුවට දාගන්න. අපි යමු නිබන්ධනයේ ඊගාව ටික සම්පූර්ණ කරන්න. බෝසතාණන් වහන්සේගේ පරම අභිලාෂය වූයේ මොකක්ද? පළමුව තමා ධර්මය අවබෝධ කර ගැනීමයි. එතන ලියාගන්න බෝසතාණන් වහන්සේගේ පරම අභිලාෂය වුණේ පළමුව තමා ධර්මය අවබෝධ කර ගැනීමයි කියලා ලියන්න. දෙවනුව තමයි ඒක ලෝකයාට දේශනා කර සසර දුකින් ලෝකයා එයින් මුදවා ගන්න ඕන උනේ නේද? Taman. එතකොට ඕකත් මම දැක්කා ඉරිගහන ප්‍රශ්නයකට අහලා තිබ්බා කෙටි ප්‍රශ්නයකට පරම අභිලාෂය උනේ මොකක්ද ඒකට? පළමුව තමා ධර්මය අවබෝධ කර ගැනීම. ඒක අහනවා. බෝසතාණන් වහන්සේගේ පරම අභිලාෂය උනේ මොකක්ද කියන එක පළමුව තමා ධර්මය අවබෝධ කරගෙන දෙවනුව ලෝකයා සසර දුකින් මුදවා ගැනීම තමයි බෝසතාණන් වහන්සේගේ අභිලාෂය උනේ. ඊගාවට අපි ඊගාව නිබන්ධනේ සම්පූර්ණ කරන්න යන් බරණැස ඉසිපත්තනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කාටද පස්සග තවුසන් උදෙසා කියලා ලියන්න. බරණැස ඉසිපත්තනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ පස්සග තවුසන් උදෙසා මොකක්ද දේශනා කරේ? ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලදී කියලා ලියා ගන්න. බරණැස ඉසිපත්තනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ පස්සග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලදී. ඒක එතකොට එතන සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ නිබන්ධනේ අපි යමු ධම්සක් පැවතුම් ධම්මචක්කප්පවත්තන ඒ විදිහට නම් දෙක තුනක් තියෙනවා මේකට දරුවනේ. ඊගාට අපි යමු මේ නිබන්ධන ඊගාවක සම්පූර්ණ කරන්න. බුදුරදුන් තනතුරු ප්‍රදානය කිරීමේදී අනුගමනය කෙළේ. ඔවත් ප්‍රශ්න වලට අහනවා. අපි දන්නවා ගෝත්‍රය, කුලය, නිලය මේ වගේ පුජ්‍යල සාධක නෙමෙයි. මොකක්ද? බුදුහාමුදුරුවෝ තනතුරු ප්‍රදානය කරේ මොකේටද දරුවනේ? තනතුරු ලාභියා සතු නිසංගයෙන් පවත්නා කුසලතාවයට කියලා ලියා ගන්න. බුදුරදුන් තනතුරු ප්‍රදානය කරේ එතකොට තනතුරු ලාභියා සතු කියන තැන ලියා ගන්න නිසංගයෙන් පවත්නා කුසලතාවය කියලා ලියා ගන්න. නිසංගයෙන් පවත්නා කුසලතාවය කියලා මෙතනදී ලියා ගන්න. ඊට පස්සේ ඊගාවෙකට යන් කවුද අගසව් කියන එක තමයි අපි දන්නවා මේ තනතුරු ප්‍රදානය කරද්දී අගසව් දෙනම ගැන කතා කරනවා. ඔන්න ඒකත් ප්‍රශ්නකට අහන්න පුළුවන්.
සැරියුත් මුගලන් අගසව් තනතුරු ප්‍රදානය කරේ ඔවුන් දෙදෙනා සතුව පැවති සුවිශේෂී දක්ෂතා නිසා. එතකොට එතන ලියා ගන්න සැරියුත් මුගලන් තමයි අගසව්. එතකොට මෙතන තව දෙයක් මතක තියාගන්න. තනතුරු ගැන කතා කරද්දී ප්‍රඥාවන්තයින් අග තැන්පත් වූ භික්ෂුව කවුද කියලා ඇහුවොත් කවුද? සැරියුත් මහරහතන් වහන්සේ. ඒ වගේම 이르දිමෙතුන් අතර අග තැන්පත් වුණේ කවුද කියලා ඇහුවොත් මුගලන් මහරහතන් වහන්සේ කියන එකත් මෙතනදී ටිකක් මතක තියාගන්න. ඒ වගේම අපි මෙතනදී කතා කරා විශේෂයෙන් මෙතනදී දරුවනේ වස් කාල කීපයක් ගැන මතක් කරනවා. ඒවත් සාමාන්‍ය පෙළ විභාගෙදී අහනවා. මේ පාඩමේදී ඔයාලට කතා කරපු වස් කාල දෙක මොකක්ද? 10 වෙනි වස් කාලය හා 12 වෙනි වස් කාලය. පාර්ලේය වනයේ ගත කරේ 10 වෙනි වස් කාලේ. වේරංජාවේ ගත කරේ 12 වෙනි වස් කාලය කියන එකත් මෙතනදී මතක තියාගන්න. අපි බලමු ඊගාව නිබන්ධනයෙන් සම්පූර්ණ කරගෙන යන්න. වැසිකිලි පරිහරණයේදී බඳුනේ ජල ස්වල්පයක් ඉතිරි කිරීම මුල් කොටගෙන ධර්මදර හා විනයදර නේද භික්ෂුන් වහන්සේලා අතර කලහකාරී ගැටලු ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ එවුන්ට මේ වැරද්ද තේරුම් ගන්න දීලා කොහාටද ගියේ? එතන ලියා ගන්න පාර්ලේය වනයේ ගත කිරීමයි. පාර්ලේය වනයේ ගත කිරීමයි. අන්න මම එතන දීලා තියෙනවා මේ බුදුන් වහන්සේගේ කීවෙනි වස් කාලයද කියලා ලියා ගන්න 10 වෙනි වස් කාලයයි. පාර්ලේය වනයේ ගත කරේ 10 වෙනි වස් කාලය කියන එක එතනදී ලියා ගන්න. හරි අපි ඊගාවකට යමු. නිබන්ධන ඊගාවට සම්පූර්ණ කරන්න යමු. මෙතනදී මම කිව්වා පාලි පාට තියෙනවා මේ වගේ එරිගහන් ප්‍රශ්න වලටයි කෙටි ප්‍රශ්න 10න් එකකටයි අහන්න පුළුවන් මේ පාලි පාට දෙකක්. එතකොට ඔයාලා පළවෙනි පාඩමේ ඉඳලා තියෙන පාලි පාට ටික මතක තියාගෙන යන්න. මෙතනදී විවාද නොකොට සමගි වෙන ලෙස කියන එකට මොකක්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ දරුවනේ? සමග්ගා හෝතමා විවදත කියලා ලියා ගන්න. එතකොට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් සමග්ගා හෝතමා විවදත කියන්නේ මොකක්ද කියලා විවාද නොකොට සමගි වෙන ලෙස තමයි එතනදී ඒක ප්‍රකාශ කරේ. ඒක එතකොට ඔන්න මතක තියාගන්න ඕනේ විශේෂයෙන්. ඊට පස්සේ අපි යමු මං කියවනේ වස් කාල දෙකක් ගැන මේ පාඩමේදී අපිට කතා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන තැන ලියා ගන්න 12 වන වස් කාලය. 12 වන වස් කාලය වේරංජාපුරේ ගත කරා කියන එක අපි කතා කරා. එතකොට මොකක්ද මේකට හේතුව? එනම් කියන එකට ලියා ගන්න උදය බමුණාගේ ආරාධනාවකට වේරංජාවට වැඩම කළා. සිව්පසයෙන් සැලකීමට බැරි වුණා. උදය බමුණට ආරාධනා කරාට සලකන්න බැරි වුණා. ඒතර ඒකේ නිබන්ධනයේ මුලින් හිස්තැනට දාගන්න 12 වන වස් කාලය කියලා. ඊට පස්සේ උදය බමුණාගේ ආරාධනාවකට තමයි මේ වස් කාලය ගත කරන්න බුදුරජාණන් වහන්සේ වේරංජාවට වැඩි. ඊට පස්සේ සිව්පසයෙන් සලකන්න බැරි වුණා කියලා තියෙනවා. සිව්පසය කියන්නේ මොකක්ද කියලා මෙතනදී ලියන්න. එතන හිස්තැනට ඉඩ තියලා තියෙන එකයි. එනම් කියන තැන සිව්පසය ලියා ගන්න. එනම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස තමයි සිව්පසය කියලා හඳුන්වන්නේ. එතකොට ඕකත් ප්‍රශ්න වලට අහනවා. පොතේ බලන්න ඒකගේ හයිලයිට් වෙච්ච කාරණා ගොඩක් තියෙනවා. ඒව මතක තියාගන්න විභාගෙට අහන නිසා. එතකොට එතන ලියා ගන්න සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියලා. ඊට පස්සේ අනේ පිළිසිටුතුමා මෙතනදී ආරාම පූජා කරපු ආරාම දෙකක් ගැනත් මේ පාඩමේදී අපි කතා කරනවා. හැබැයි ආරාමේ අනේ පිටිසිටුමා චේතවනාරාමේ විසාඛා සිටු දේවිය පූර්වාරාමේ කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මොකද දැන් අපි චේතවනාරාමේ පූර්වාරාමේ පූජා කරා කියන එක ඔක අවබෝධ වුණාට ප්‍රශ්නෙට අහන්නේ චේතවනාරාමේ පූජා කරේ කවුරුන්ද? එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕන අනේ පිටිසිටුතුමා කියලා. එතකොට පූර්වාරාමයේ විසාඛා සිටු දේවිය කියන එක මෙතනදී අවබෝධ කරගන්න. ඒ වගේම මෙතන හිස්තැන පුරව ගන්න, නිබන්ධනය සම්පූර්ණ කරගන්න. එමෙන්න අනේ පිළිසිටුතුමා චේතවනාරාමය, විශාඛා සිටු දේවිය පූර්වාරාමය කහවණු ගණන් වටිනා ආරාම පූජා කරා කියන එකට උදාහරණ කියලා තියෙනවා. මෙතනදී මම තව කෙටි ප්‍රශ්න ටිකකුත් ඔයාලට දාලා තියෙනවා. විශේෂයෙන් ඒවා ඔයාලා පාඩමෙන් පස්සේ සම්පූර්ණ කරලා මට දාන්න ඕන එකක්. ඒ කියන්නේ ඔයාලට ප්‍රායෝගිකව ඒ කියන්නේ පාඩමෙන් පස්සේ
ගෙදරදි කරන වැඩක් විදිහට හෝම්වර්ක් එකක් විදිහට තමයි මේ ටික දීලා තියෙන්නේ. ඒක සම්පූර්ණ කරද්දී ගැටලුවක් ආවොත් මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතර අද අපි ඉගෙන ගත්තේ පළවෙනි පාඩම නිබන්ධනයේ හැමෝම අරගෙන දෙවෙනි පිළිවෙලට පාඩම් ටික කතා කරගෙන යනවා. මාර්තු වල 10 පන්ති ආයෙ මතක් කරලා දෙනවා කියලා මම කිව්වා. මෙතනදී දරුවනේ ඔයාලා මතක තියාගන්න අපි අද කතා කරේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු දවසේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ චරිතයට පැමිණි අභියෝග සහ ඒවා ජයගත් විදිය. පළවෙනි අභියෝගය අපි කතා කරේ බුද්ධත්වයට පත්වීමම අතිශය දුෂ්කර අභියෝගයක්. ඒ කියන්නේ ඇයි? ලෞකික ස්වභාවයේ ඉක්මවලා ලෝකෝත්තර තත්වයට ළඟා වීම විශේෂයෙන්ම අභියෝගයක්. ඒ අභියෝගයේ ජයගෙන පරමාදර්ශයටම ලොවට ලබා දුන්නා. ඒ කියන්නේ මේ සියලුම කෙලෙස් මරුන් පරදවලා ලෞතුරා බුද්ධත්වයට පත්වීම දුෂ්කර අභියෝගයක් වුණා. ඒක ජයගත්තේ කොහොමද කියලා අපි කතා කරා. මේ දිගු කලක් මේ සසර ප්‍රගුණ කරපු ආධ්‍යාත්මික ශක්තිය තුලින් තමයි දරුවනේ බුදුරජාණන් වහන්සේ අභියෝගයේ ජයගත්තේ කියන එක මතක තියාගන්න. ඒ වගේම උදාන වාක්‍යයක් බුද්ධත්වයට පත්වීමත් සමග උදාන වාක්‍යයක් කිව්වා. ඒක මොකක්ද කියලා ඇහුවොත් අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසං කියන ගාථාව මෙතනදී දැන් කාලේ තියෙනවා ඔයාලට තව පාඩම් කරගන්න. මේකේ තේරුමත් එක්ක. ඒ කියන්නේ සසර දුකට මුල්වන්නේ අපේ පංචස්කන්ධයනේ. ඒක ගේ වඩුවෙක් නේද? මේ පංචස්කන්ධයේ ඒ ගේ හදන වඩුව තමයි අපි මොකක් කියලාද කිව්වේ? තෘෂ්ණාව කියලා. තෘෂ්ණාව නැති කරගත්ත හින්දාන්නේ රහත් භාවයට පත් වුණා කියලා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සමගම මේ උදාන වාක්‍යය කිව්වේ. ඒතොරන්න මේ බුද්ධත්වයට පත්වීමේ අභියෝගය ජයගත්තා. ඊට පස්සේ දස මාර සේනා පරාජයට පත් කරා. තණ්හා රති රගා මාර දුවරුන්ගේ අසාර්ථකත්වයට පත් වුණා බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය නිසා. ඒ වගේම අපි මෙතනදී කතා කරා දෙවැනි සතිය මතක තියාගන්න කියලා. ඇයි කලගුණ සැලකීම අපිට පෙන්වුම් කරා. සිත් පිත් නැති වෘක්ෂයක් දිහා ඇසිපිය නොහෙලා බලා සිටීම. සතිය දෙවෙනි සතියේදී කරා. එතකොට ඒක අනිමිස ලෝචන පූජාව කියන නමිනුත් අපි හඳුන්වනවා. එතකොට සතිය ඔය සතිය මෙතනදී මතක තියාගන්න ඕන. සාමාන්‍ය විභාගයට ගොඩක් වෙලාවට අහන්නේ ඔය දේවල් තමයි දරුවනේ. ඒ වගේම අපි දන්නවා ඊට පස්සේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත ධර්මයේ දෙවනුව කොහොමද ලෝකයට දේශනා කරන්න කියන එක අභියෝගයක් වුණා. ඇයි මේ මිනිස්සු පෘථග්ජන මිනිස්සු කෙලෙස් මලින් පිරීලා ඉන්නේ. යාලට මේ ගැඹුරු ධහම අවබෝධ කරවන එක ලොකු අභියෝගයක් වුණා. මොකද කරේ? පළවෙනිම ධර්මයේ දේශනා කරන්න තෝරගත්ත පස්වග මහණුන් බරණැස ඉසිපතනි මිගදාගේ හිටියේ. ඔන්න පළමු ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන් උදෙසා දේශනා කරා. ඒ විදිහට අපේ සංඝ සමාජයත් ආරම්භ වුණා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම මේ දේවල් ආරම්භ වුණා. එතකොට දරුවනේ විශේෂයෙන්ම මෙතනදී මතක තියාගන්න ඊගාවට පැමිණි අභියෝගයේ මේ සංඝ සමාජ ව්‍යාප්තියත් එක්ක තනතුරු ප්‍රදානය කිරීම කියන එක මම කිව්වා. තනතුරු ප්‍රදානය කිරීමේදී අපි කතා කරා නිලයේ බලයේ කුලයේ වගේ දේවල් වලට නමේ දුන්නේ තනතුරු. ඒ තනතුරු ලාභියා සතුව තියෙන නිසංග කුසලතාවයට තමයි අපේ බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රදානය කරේ. එතකොට අග සෞදෙනම කියන එක මෙතනදී කතා කරනවා. අපි තනතුරු ප්‍රදානය කරේ මම තනතුරු ටික එහෙම භික්ෂුන් වහන්සේලාට ලැබුණු තනතුරු ඒ කාලේ. ඒවා වෙනම ඔයාලට නෝට් එකක් විදිහට දෙනවා මේවා කතා කරාදී. මෙතනදී අපි කතා කරන්නේ අගසව් දෙනම උනේ සරියුත් මුගලන් කියන එක මෙතනදී මතක තියාගන්න ඕනේ. ඒ වගේම මෙතන කතා කරන අතෘප්තිමත් වුණු භික්ෂුව තනතුරු ප්‍රදානය කිරීමේදී කවුද කියන එක චන්න හිමි කියන එක මෙතන තියෙනවා. බලන්න පාස් පේපර්ස් කතා කරාදී තේරෙයි මේ දේවල් හැමතැනින් මේ වගේ දේවල් වලින් තමයි ප්‍රශ්න අහන්නේ කියන එක. ඒ වගේම අපි මෙතනදී කතා කරා දරුවනේ 10 වෙනි වස් කාලේ පාර්ලීය වනයේ ගත කරා. ඒකට හේතුව වුණේ මොකක්ද කියලා. ඒ කියන්නේ වැසිකිලි පරිහරණයේදී බඳුනේ ජල ස්වල්පයක් ඉතිරි කිරීම මුල් කරගෙන විනයදර ධර්මදර භික්ෂුන් අතර ගැටුමක් ඇති වුණා. ඒක निराකරණය තමන්ම එය අවබෝධ කරගෙන निराකරණය කරගන්නකම් බුදුරජාණන් වහන්සේ 10 වෙනි වස් කාලේ පාර්ලීය වනයේ ගත කරා. ඊට පස්සේ ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම කිව්වා සමග්ගා හෝතමා විවදත. ඒ කියන්නේ විවාද නොකට සමගි වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා උපදෙස් දුන්නා.
තව දෙයක් කතා කරා මේකෙදි 12 වෙනි වස් කාලය කොහෙද ගත කරේ කියලා. කොහෙද 12 වෙනි වස් කාලය ගත කරේ? වේරංජාවේ. උදේ බමුණගේ ආරාධනාවකට. එතකොට සිව්පසය කියන්නේ මොකක්ද කියලා මෙතනදී කතා කරා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. සිව්පසය නොලැබුණා, කටුක ආහාර ගන්න සිදු වුණා. ඒවා අභියෝග ජීවිතේ ජය ගත්තා කියන එක කිව්වා. ඒ වගේම ඒ දුක ඊට පස්සේ සැප ගැන කතා කරද්දී තනතුරු ඒ වගේම අපි කතා කරා මෙතනදී පූර්වාරාමයේ චේතවනාරාමයේ හවනු කෝටි ගණන් වියදම් කරලා හදපු ආරාම පූජාවල් ලැබුණා. එතකොට අපි දන්නවා බිම්බිසාර රජතුමා, කොසල් රජතුමා වගේ රජවරු අසත්පුරුෂ මහා දාන පවා පිළිගන්නපු රජවරු. ඒ නිසා ඒ අටලෝ දහමින් කම්පා නොවි මේ බුදු සිරිත අභියෝග වලින් ජයගත්ත විදිහ අපි කතා කරේ. මම කිව්වා මෙතනදී ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න මේ දේවල් වලින් බොදු දරුවෙක් වශයෙන් ඔයාලා මොනවද ඉගෙන ගන්න ඕනේ? ඒ අභියෝග ජයගෙන කොහොමද ඉදිරියට යන්නේ? අභියෝග වලට බයෙන් පලා නොගොස් ජීවිතේ කොහොමද සාර්ථක කරගන්නේ? එකපාරක් Taman මොනවා හරි දෙයකින් කඩා වැටුනොත් කොහොමද අදිෂ්ඨානශීලීව නැගී ඉඳලා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේගේ චරිතෙන් ඔයාලට අරගෙන ඒ තුලින් ඔයාලගේ අනාගතේ සාර්ථක කරගන්න එකත් මේ පාඩමේදී අපි කතා කරනවා. ඒතර ඔය ටික තමයි අද අපි පළවෙනි පාඩමෙන් ඉගෙන ගන්න දරුවනේ. මම පාඩම් 10ක් කරලා පේපර් එකක් සාකච්ඡා කරන සාමාන්‍ය පෙළ විභාගයට හදන ඉතින් තමයි මේ පේපර් අපි සාකච්ඡා කරන්නේ. ඒතකොට අපි ඒ විදිහට දිගට සාකච්ඡා කරගෙන යමු. වාර විභාගේ ලඟ වුණාම මම 10ත් මේ විදිහට මතක් කරලා දෙන්න. එහෙනම් අදට පන්තිය නවත්තනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අයිබෝවන් ටීචර්.